right. අපි එහෙනම් ඊළඟ lesson එකට යමු. මේකේ first part එක තියෙන්නේ ගොඩක් theory side එක regression තියෙන්නේ මේ theory part එකට පස්සේ අද පුළුවන් වුණොත් මම පොඩ්ඩක් regression එකේ පොඩි basic introduction එකක් කරන්නම් 12 වෙනිකම් time තියෙන නිසා right මොකද කරන්නත් එපා ඉක්මනට මේ exam එක ගන්න නිසා so වෙලා තිබ්බොත් I'll do regression also එහෙනම් නැත්නම් we can do this theory part of demand estimation right හරි මේ තියෙන්නේ demand estimation කියන lesson එකේ first part එක right demand estimation methods තියෙනවා දැන් firm එකකට හොයාගන්න පුළුවන් ඒගොල්ලන්ගේ demand එක ඒගොල්ලන්ට estimate කරන්න පුළුවන් කොච්චර demand එක තියෙයිද කියලා ඒ කියන්නේ එන අවුරුද්දේ හරි අවුරුදු දෙකකට පස්සේ හරි ඒ estimation එක කරන්න පුළුවන් නැත්නම් ඒගොල්ලන්ට estimate කරන්න පුළුවන් තව නිකන් price එක වෙනස් කරොත් කොච්චර දුරට අපේ demand එක වෙනස් වෙයිද customer ගේ income එක වෙනස් වුණොත් කොච්චර දුරට වෙනස් වෙයිද ඒ වගේ විදි තියෙනවා අපිට demand එක estimate කරගන්න right ගොඩාක් demand එක ඉස්සරහට මේ ඒ කියන්නේ එන අවුරුද්දේ පස්සේ ඊළඟ අවුරුද්දේ demand එක බලන්නට වැඩිය මේකේ idea එක තමයි අපේ එක variable එකක් price කියලා හිතමුකෝ price එක change කරොත් කොහොමද අනිත් දේවල් කියන්නේ අනිත් quantity demanded එක කොහොමද වෙනස් වෙන්නේ කියන එක තමයි demand estimation එකෙන් කරන්නේ right මේක කරන්න විදි දෙකක් තියෙනවා ගොඩක්ම දැන් popular කියන්නේ දැන් practice එකේ popular usage එක තමයි regression analysis ඒක තමයි ගොඩාක් දැන් use වෙන්නේ but some companies can use marketing research approaches too right research approaches use කරන්න පුළුවන් ගොඩක් දුරට හැබැයි ගොඩක් popular දැනට regression analysis එක තමයි right so if we go to the market research approaches market research approaches and the regression analysis right first one is the marketing research approaches right these are the marketing research approaches there are 5 so this is one consumer surveys observational research is a separate one consumer clinics market experiments virtual shopping and virtual management right so there is 5 1 2 3 4 and 5 right so that is basically 5 right මෙතන හතරක් තිබ්බට bullet points පහක් තියෙනවා right just keep that in mind this is observational research කියන්නේ වෙනම approach එක first one එතකොට අපි බලමු first one එකේ තියෙන්නේ consumer surveys කියලා right consumer surveys අපි දන්නවනේ survey එකක් කියන්නේ customer ගෙන් හරි අපි surveys answer කරලා තියෙනවානේ questions වගේක් අහලා ඒකට customer ගෙන් එන replies අපි record කරගන්න right මේකේ සාමාන්‍යයෙන් අපි අහන questions තමයි හිතන්න ඔයා ගියා ඔය හරි maybe to buy furniture or something and එතන survey එකක් කරනවා. ඒතර ඒගොල්ලෝ කියනවා හරි මේ හිතන්න මේසයක් ගන්න ගියා කියලා. ඒත් මේ මේසේ මේ ගාන රුපියල් 1000කින් වැඩි වුණොත් ඔයා ගන්නවද නැද්ද? ඒ වගේ questions තමයි අහන්නේ. ඒ කියන්නේ මොකක් හරි they involve questioning a sample of consumers how they would change quantity demanded in response to a change in the price, income, price of related goods, advertising, credit incentives, මේ වගේ දේවල්. So you can say make a price එක 1000කින් වැඩි වුණොත් ඔයා ගන්නවද? 1000කින් අඩු වුණොත් ගන්නවද? That kind of questions. ඔයාගේ income එක මෙච්චර නැහැ ඔයා ගන්නවද? නැත්නම් ඔයාගේ income එක මෙච්චර ගාණකින් වැඩි වුණොත් ඔයා ගන්නවද? right? හිතමු මේ brand එක නැතුව අනිත් brand එකේ price එක අඩු වුණොත් ඔයා මොන brand එකද choose කරගන්න? කියන්නේ ඔයාගේ demand එක කොහොමද වෙනස් වෙන්නේ කියන තමයි එක බලන්න. right? That is what they want to check, right? Advertising ගත්තොත් ඔයාගෙන් අහන්න පුළුවන් ඔයා මෙතනට ආවේ advertisement එකක් නිසාද නැත්නම් කවුරු ඔයාට කිව්වද මෙතන ගැන? ඒ වගේ දේවල්, right? And the credit incentives, right?
මේකට monthly ගෙවන්න පුළුවන් නම් එතකොට ගන්නවද නැත්නම් credit incentives කොට පොලිය මේ පොලියක් නැත්නම් කියන්නේ interest free එකක් නම් එතකොට ගන්නවද නැත්නම් interest එක 5%ක් නම් ගන්නවද කොච්චර වැඩියෙන් ගන්නවද ඒ වගේ ඔයාගේ demand එක වෙනස් වෙන විදිහ තමයි මේ surveys වලින් බලන්නේ right ඔයා product එකට කැමති නැත්ද ඒ වගේ බලන්න පුළුවන් මොකද taste කියන්නේ demand එක affect වෙන fact එකක් නේ so අර demand එක බලපාන factors අනුව ඔයාගේ demand එක කොච්චර අඩු වැඩි වෙනවද කියන මේ surveys වලින් බලන්න right so මේවා conduct කරන්න පුළුවන් දෙවිදිහකට මෙතන එකක් තමයි කියනවා stopping and questioning people කියන්නේ ඔයා shop කරන ගමන් කඩේට ගිහලා ඔයා මේ තෝර ගන්න ගමන් එතකොට ඔයාව නවත්තලා ඒගොල්ලෝ අහනවා එතකොට මේක ඇයි ඔයාලා දැන් මෙහෙම මේක දැන් ගන්නේ ඔයගේ මේක දැන් price එක හෙට අඩු වෙනවා කියලා මම ඔයාලට කිව්වොත් හෙට ගන්නවද නැත්නම් අදම ගන්නවද මේක ඒ වගේ ඔයාගේ questions අහන්න right stopping and questioning people the second one is administering a questionnaire to carefully selected representative sample by trained interviewers ඒ කියන්නේ interviewers ළඟ යවනවා කිසියම් ඔයා තෝරගෙන තියෙන customer sample එක කියන්නේ නිකන් shop එකක ඉන්න customers ලා නෙවෙයි ඔයා තෝරගන්න specifically මේ group එකේ customers හිතන්න ඔයා ගන්නවා you are trying to promote some products for people who are studying එතකොට ඔයාගේ sample එකේ include වෙන්න පුළුවන් school children ඉන්න පුළුවන් university students MBA කරන lecturers ලා නැත්නම් doctorate කරන ඒ academics ඒ කට්ටිය තමයි ඔයාගේ sample එකේ ඉන්නේ so you can have a carefully selected sample ඒතකොට ඒ කට්ටියව interview කරන්න trained interviews ලා ඕනේ හරියටම මේ interview process එක කරන විදිහ ඒ හැම එකක්ම ගැන හොඳට දන්න interviews ලා ඕනේ නිකන් sales person කෙනෙක්ව දාන්න බෑ මේ survey කරන්න so මේ දෙවිදිහක් එකක් තමයි නිකන් මේ shop කරන ගමන් ඔයගෙන් අවිල්ලා questions අහන්න පුළුවන් නැත්නම් ඔයාව sample එකක් අරන් වෙනම දවසක ඔයාව දෙන්නලා ඔයාගෙන් sample එකෙන් අහන්න පුළුවන් නැත්නම් online form එකක් යවලා ඒ survey එක කරන්න පුළුවන් right so there are some advantages one major advantage is ඔයාගේ response එක like physically ඔයාගේ interview එක ගන්නවා නම් එතකොට physically ඔයාගේ yeah question එකක් තිබ්බද so advantage එකක් ගත්තොත් එහෙම ඔයාගේ physical response එක කියන්නේ ඔයාගේ outward physically ඔයාගේ actions monitor කරන්න පුළුවන් right interview එක මේ ගොඩක් physically interview එක තියෙනවා නම් විතරයි කරගන්න පුළුවන් වෙන්නේ right ඊට පස්සේ ඔයාගෙන් follow up questions අහන්න පුළුවන් ඔයා ඇයි මෙහෙම කිව්වේ ඇයි ඔයා මේ product එක ගන්න දැන් මේ කැමති වෙන්නේ ඒ වගේ ඔයාගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් follow up කරන්න. ඒ කියන්නේ interview එකට clear නැත්තම් ඔයාලා දීපු උත්තරේ ගැන තව ඔයාගෙන් questions අහන්න පුළුවන්. right? අනිත් එක තමයි ගොඩාක්ම advantage එකක් වෙන්නේ මේ consumer surveys. Sometimes they are the only way to obtain customer responses. දැන් ඔයා අලුතින්ම product එකක් market එකට දාන්න යනවා කියලා දැන් regression analysis එකක් කරන්න බෑනේ. මොකද regression analysis එක පාවිච්චි කරන්නේ පරණ data. කලින් අවුරුද්දේ data. කලින් අවුරුදු 10කට වගේ තිබ්බ data. ඒත් ඒ data නෑ අලුතින් මේ market එකට ඔයා enter කරන්න යන product එකක්. ඒත් ඒ වගේ products වලට a new product brand new product එතකොට ඔයාට පුළුවන් මේ consumer surveys use කරන්න. right? And also consumer surveys are useful in detecting changes in customer tastes and changing the future prices and things like that, right? For example, you can ask the customer on how, like, if the prices change, or if tomorrow the prices are going to be more expensive. එතකොට ඒගොල්ලන්ගේ මේ ඒ changes ඔයාට note down කරන්න පුළුවන්, right? That is a easy. මොකද ඉස්සෙල්ලා අද ගන්නවා කියන දැන් ඔයා ගිහිල්ලා කිව්වොත් අද මම මේක කොහොම හරි ගන්නවා කියලා ඉන්ටර්විව් කරන කෙනා කිව්වොත් හෙට මේකේ price එක බහිනවා කියලා ඔයාගේ change මේ mind එක change වෙන්න පුළුවන්. ඒතකොට ඔයාට කියන්න පුළුවන් එහෙනම් හෙට price එක අඩු වෙනවා නම් මම හෙට ගන්නවා. right? ඒතකොට ඒ විදිහට
ඔයාගේ changes in your behavior ඔයාගේ behavior එකේ වෙනස් වීම ඒ interview එකට බලා ගන්න පුළුවන්, right? But there can be biases, right? There can be biases. There are disadvantages of consumer service as well. One is can be biased. So what does this mean? Then the bias can be three types, right? There are three types of biases. The first one is then bias කියන්නේ ඔයාගේ ඇත්ත උත්තරයට වඩා ඔයා වෙන උත්තරයක් දෙන්න, right? One is you might tell that you like the product. මේ මොනවාද interviewer ඇහුවොත් ඔයා මේ product එකට කැමතිද? ඔයා කියයි සමහරවිට ඔව් කැමතියි කියලා. ඔයා ඇත්තට ඒකට එච්චර ආස නැහැ. ඇයි ඔයා ආසයි කිව්වේ? මොකද interviewer ඉන්නවනේ. එයාගේ පොඩ්ඩක් පවුන එයාගේ salary අඩු වෙයි හරි මොකක් හරි. එයා ලැජ්ජ හිතේ යාගේ ප්‍රොඩක්ට් එකට කැමති නැහැ කියලා ඔයා ටිකක් එයාව හැපි එකට තියාගන්න ඔයා කියන ඔව් මම මේකට ආසයි, right? So then it's biased, right? Because you want to please the interviewer හිතේ දන්න කැමති නැහැ කියලා ඔයා කියනවා මම මේකට ආසයි, right? So that is one kind of bias. Another kind of bias is you don't know your true behavior. ඔයාගේ ඇත්ත behavior ඔයාම දන්නේ නැහැ. දැන් මම කාගෙන් හරි ඇහුවොත් මම මේ ගිහිල්ලා හිතන්න ඔයාට පොතක් හරි මොකක් හරි විකුණන්න බලනවා. ඒතර මම කිව්වොත් මේකේ ප්‍රයිස් එක මම රුපියල් 5කින් අඩු කරොත් ඔයා මේ පොතේ කොච්චර තව ගන්නවද කියලා. ඔයා නිකන් ගාණක් කියයි නේ. මම ඔයා කියයි නෑ මම මේ තව ගන්න නැහැ. මේකම ගන්නම්. ඔයා ප්‍රයිස් එක අඩු කරා කියලා මම තව ගන්නෙ නැහැ. හැබැයි ඔයා ඇත්තට දන්නේ නැනේ ඔයාගේ behavior එක. ඔයා නිකන් එහෙම කිව්වට ඇත්තටම කවදාවත් ඔයා දන්නේ නැහැ මගේ behavior කොහොමද වෙනස් වෙන්නේ කියලා, right? ඒක නිකන් ඒ වෙලෙට එන උත්තරයක් කියයි. ආව් මම තව ගන්නේ මම ගොඩක් ගන්නවා ප්‍රයිස් කඩු කරොත් කියලා කිව්වට ඇත්ත behavior එක එහෙම නැතු වෙන්න පුළුවන්. ඒක ඔයා දන්නේ නැහැ. That is one kind of bias, right? And the third type of bias is ඔයා බොරු උත්තරයක් කියයි මොකද ඔයා කැමති නැහැ මේ interviewer ඉස්සරහා ලැජ්ජ වෙන්න. හිතන්න මේ so this is like if someone is alcoholic, right? Someone is an alcoholic. එයා මාසෙට beer can 100ක් විතර බොනවා, right? ඒතර මේ interview ඇහුවාම how many cans of beer do you drink for a month? then interview ඉස්සරහා කියන ලැජ්ජයිනේ මම 100ක් බොනවා කියලා. ඒතර ඔයා බොරුවට කියයි නෑ මම මේ බොන්නේ නැහැ හරි මම එකක් බොයි ඒත් ඉතින් ෂුවර් නැහැ බොයිද කියලා. ඒ වගේ මොනවා හරි බොරු උත්තරයක් කියයි. so ඒ තව bias එකක්. ඔයා interview ඉස්සරහා ලැජ්ජ වෙන්න කැමති නැහැ, right? So there are three biases. One is you might want to please the interviewer. You might give a fake answer to please the interviewer. Another one is a bias because you do not know true preferences. And the third bias is because you do not want to be embarrassed in front of the interview, right? Tamai biases too. And another disadvantage is, so that was the first one, right? Another bias is it can be expensive to have a customer service, right? Because හිතනවා ලංකාව පුරාම ගිහිල්ලා සර්වර් එකක් කරන්න ගියොත් එහෙම you have to have interviewers to cover all the districts of Sri Lanka, and then you have to provide them with transport, lodging, training for the interviewers, and all sorts of other facilities, maybe incentives to the customer. ඒ දේවල් කරන්න when the sample size is getting bigger and bigger මේක කරන්න ගියාම වියදම වැඩි වෙනවා, right? So depending on the sample size the survey can be expensive, right? So those are the disadvantages of a consumer survey. That was one. So consumer surveys was the first type of market research approach, right? This is the second one, observational research, right? Observational research. So observational research is you do not interact or interviewer හැටියට ඔයා කවදාවත් customer එක interact කරන්න යන්නේ නැහැ. අර කලින් survey එකේ නම් ඔයා ගිහිල්ලා customer එක්ක කතා කරලා ආගෙන ප්‍රශ්න අහලා interaction එකක් තියෙනවනේ එතන. හැබැයි මෙතන කිසිම interaction එකක් නැහැ. ඔයා ගිහිල්ලා customer කරන දේ බලනවා. Right? You watch what the customer does, right?
For example, the shop might have CCTV cameras fixed in the shop, and you watch how like ඔයාලා product එක තියෙනවා shop එකේ ඔයා ගිහලා බලනවා මෙයා මේ customers ලා ගන්නවද මේක නැත්නම් ගන්නේ නැද්ද ඊට පස්සේ ඔයා ගිහලා ඒ product එකේම price එක පොඩ්ඩක් අඩු කරලා ආයෙත් observe කරලා බලනවා දැන් customers ලා එන ප්‍රමාණය වැඩිද නැත්නම් ඒ ගානම දෙන්නේ ඒ වගේ observational research එකක් කරන්න පුළුවන් right කලින් නම් එහෙම තමයි කරේ එක්කෝ researcher shop එකේ කොහේ හරි කොනක වෙලා ඉඳගෙන බලන් ඉන්නවා නැත්නම් CCTV camera එකෙන් බලන් ඉන්නවා ඒ වගේ තමයි කලින් නම් කරේ right this is mainly done because බහවේ මේකේ මේ පොඩි අවුලක් තියෙනවා දැන් ඔයා දැනගත්තොත් මාව observe කරනවා කියලා කවුරු හරි මං කරන දේ බලන් ඉන්නවා කියලා ඔයා ටිකක් අර හොඳ පැත්තට යන්න බර වැඩි නේ if you are like you might buy healthier and costlier products නේ ඔයා දන්නවා මෙයා මං ගන්න දේවල් බලන් ඉන්නවා ඒ නිසා මම පොඩ්ඩක් පළතුරක් ටිකක් ගන්නත් ඕනේ මොකක් හරි ටිකක් ගන්න වැඩි දෙයක් ගන්නත් ඕනේ පොඩ්ඩක් යාව ඉම්ප්‍රෙස් කරන්න ඒක එහෙම පොඩි ප්‍රශ්නයක්ත් තියෙයි අර කස්ටමර් දැනගත්තොත් එයාව ඔබ්සර්ව් කරනවා කියලා right හැබැයි එයා ඔබ්සර්ව් කරනවා කියලා දන්නේ නැත්නම් එතකොට නම් මේ ප්‍රශ්නේ නැහැ right දැන් මම කියන්නේ කලින් නම් ඔක් කරේ මේ ඉන්ටර්විව් හරි ඔබ්සර්ව් හරි ඒ මොනවාද shop එකේ කොහේ හරි ඉඳගෙන හරි බලන් ඉන්නවා right හැබැයි currently දැන් කාලේ නම් කරන්නේ එහෙම නෙවෙයි දැන් කරන වැඩේ ඔයගොල්ලෝ දැකලා ඇති කීල්ස් හරි ආපිකෝ හරි ෆුඩ් සිටි හරි කොහේ හරි ගියාම ඒක දෙනවනේ loyalty cards right loyalty cards දෙනවනේ ඒතර ඒ loyalty card එකේ අඩංගු වෙනවා මොනවද ඔයාගේ details ඔයාගේ නම ඔයාගේ birthday එක ඔයා ITN demographic එක මොකක්ද ඔයා ඉන්න තැන කොහෙද ඒ ඔක්කොම මේ කාඩ් එකේ තියෙනවා මොකද ඒක ෆිල් කරලා තමයි ඔයා කාඩ් එක ගන්න right ඊට පස්සේ ඔයා මොකක් හරි ගත්තාම shop එකෙන් අහනවා කාඩ් එක තියනවාද කියලා අපි loyalty points දෙනවා. හැබැයි loyalty points දෙන ගමන් එයා රෙකෝඩ් කරලා ගන්නවා. හරි අද මෙයා මේ කස්ටමර් ගත්තේ මේ දේවල්. එතකොට අර මොනවාද observe කරන එක වෙන්නේ ඔයාට නොදැනුවත්ව තමයි ඒක වෙන්නේ. මොකද ඔයාගේ details ටික අර කාඩ් එක හරහා මේ ඒ shop එකේ management එකට යනවා. ඔක්කොම data ටික ඔයා ගන්න දේවල් කවද්ද ගත්තේ මොන වෙලාවටද ගත්තේ ඒ හැම දෙයක්ම එතන අඩංගු වෙනවා so that is another type of observational research that is being conducted today right so it's not just the loyalty points they are giving ඒගොල්ලෝ නිකන් loyalty points දෙන්නේ නැහැ ඒගොල්ලන්ටත් මොන හරි ලැබෙනවා එකෙන් ඒගොල්ලන්ට ලැබෙන්නේ ඔයාගේ ඔක්කොම details right එතකොට ඔයාගේ demand එක වැඩි කරගන්න මොන හරි tricks දාන්න පුළුවන් right ඔයාගේ customers ලා වැඩියෙන් ගන්න මේ product එක නම් ඒ product එක price එක වැඩි කරන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි tricks කරන්න පුළුවන්. Right? That is observational research. So advantages are of course in a short time you can collect a lot of data. අර interview එකක් නම් කරන්න ඉතින් shop එකේ 100 දෙනෙක් හිටියොත් ඒ 100 දෙනාගෙන් interview කරන්න අවශ්‍යම ඉතින් interview කරන්න බෑනේ 100ම. Maximum you might be able to interview 30 people. but observational research කඩේ ඉන්න 100 දෙනාම මොන හරි අරන් යනවනේ. ඒගොල්ලන්ගේ details කොහොම හරි record වෙනවනේ. ඒ 100 දෙනාගේ details අර දවස් අපිට කොහොම හරි ඔයාලට capture කරගන්න පුළුවන්. right? And more accurate information, right? Accurate information means because දැන් කලින් එකේ නම් ඔයා නිකන් guess කරලානේ කිව්වේ. ඔයාගෙන් question එකක් ඇහුවොත් ඔයා නිකන් guess කරලා ඔව් මම මේකෙන් දෙකක් ගන්නවා නැත්නම් මම මේකෙන් මුකුත් ගන්නේ නැහැ ඔයා නිකන් guess කරලා කිව්වා. හැබැයි මේ observational research එකේ ඔයා ඇත්තටම ගන්න දේවල් ඒකට බලා ගන්න පුළුවන්. so it's more accurate නේ. ඇත්තටම ඔයා කරන දේ තමයි record වෙන්නේ. ඔයා නිකන් guess කරලා කියන දෙයක් නෙවෙයි. Then the third advantage is it provides a comprehensive background about your purchasing patterns and socio-economic behavior. Because that's what I told you, card එකේ ඔයාගේ ඔක්කොම details අඩංගුයි. ඒතකොට ඔයාගේ purchasing pattern එකත් එක්ක යාට match කරන්න පුළුවන්. හරියන්නේ එයා ඉන්නේ මේ town එකේ තමයි ඉන්නේ. එයා shop කරන්නේ මෙතන. එයාගේ bill amount එක සාමාන්‍ය average bill amount එක මෙච්චරයි. ඒකට ඒකෙන් ඔයාගේ income level එක පොඩ්ඩක් දැනගන්න පුළුවන්. Right? So it gives a very comprehensive details about the customer. Right? And then there are obviously disadvantages of this approach. There are legal and ethical issues, because
You're collecting customers' data, no? And this customer data is very valuable, right? There are companies that are willing to pay millions to get your data, right? That's why Facebook also had a recent lawsuit because Facebook sold user data to other companies for millions of dollars, right? Because using those information, they can target ads and they can target all sorts of things to you, right? ඒ නිසා මේ ඔයාගේ data collect කරනවා නම් ඒ කියන්නේ ඔයාට කියන්න ඕනේ. ඔයා ඒකට consent එක දෙන්න ඕනේ. මම මේ data ගත්තට අවුලක් නැහැ. මගේ data ගන්නවා නම් ඒ ගන්න data පාවිච්චි කරන්න ඕනේ මේ users වලට විතරයි. වෙන කාටවත් දෙන්න බෑ. ඒ වගේ ඔයා agree වෙන්න ඕනේ. ඒ agree වෙන එක සාමාන්‍යයෙන් loyalty card එකක් sign කරන්න යද්දී පල්ලෙහා ඇති terms and conditions, legal terms and conditions ඉතින් ඔය කවුරුත් කියවන්න යන්නේ නැහැ. ඔය sign කරලා දෙන්න. ඉතින් company කිව්වොත් අපි මේ වගේ data වෙන කට්ටියට දෙනවා කියලා ඒකත් sign කරලා දෙයි. ඉතින් අපි ඒක කියවන්න යන්නේ නැහැ. So that is a disadvantage of observational research, right? Then we'll move on to consumer clinics, right? Consumer clinics. So I have actually never seen a consumer clinic happening, but it sounds fun, right? Making කරන්නේ consumers ලා පිරිසක්ව ගන්න. කියන්නේ කටියට එන්න කියනවා කොහෙන් හරි ඒගොල්ලන්ගේ data අරන් එන්න කියනවා. shop එකකට යන්න කියලා කියනවා. ඒ කියන්නේ ඒ shop එක හදලා තියෙන්නේත් ඒ interview හරි මේ research කරන කෙනාම තමයි. ඒ shop එකේ ඔක්කොම තියෙන goods ටික researchers තමයි දාලා තියෙන්නේ. ඒකට ඒ sample එකේ මිනිස්සුන්ට කියනවා මෙන්න ඔයාලට රුපියල් 5000ක් දුන්න ගිහිල්ලා ඔයාලට කැමති දෙයක් ගන්න shop එකේ. right? ඒතර ඒ කට්ටිය ගිහිල්ලා ගන්න දේවල් කොහොමද තෝරන්නේ බඩු තෝරන්නේ කියන එක ඔක්කොම ඒ researcher record කර ගන්නවා. මොකද ඒතර මේ ඔක්කොම මේ shop එකයි ඒ shop එකේ තියෙන බඩු වල price එකයි ඒ consumers ලගේ income එක මොකද income එක ඒගොල්ලෝ දෙනවනේ රුපියල් 5000ක් කර මොකක් හරි දෙනවනේ කියලා ගන්න කියලා. ඒ ඔක්කොම researcher control කරන්න පුළුවන්. කලින් නම් market survey මේ customer survey එකේ research එක මේ observational research එකේ අපිට ඒවා control කරන්න බෑ. customer ගේ income එක අපිට control කරන්න බෑ. හැබැයි මෙතන control කරන්න පුළුවන්. මොකද අපි තමයි එයාට සල්ලි දෙන්නේ ගිහලා ගන්න. right? ඒ shop එකේ බඩු වල price එකත් අපි තමයි control කරන්නේ. right? shop එකේ අනිත් දේවල් AC level එක, light level එක ඒ ඔක්කොම control කරන්නේ researcher. right? So it's very controlled. That's why it's like a laboratory experiment. lab එක සාමාන්‍යයෙන් ගොඩාක් control කරන්න තියෙන experiment එක lab එකක. So it's like a lab, right? ඒ lab එකක් කිව්වට it's like lab එකක් නෙවෙයි. lab එකක් වගේ මේ environment එකක් හදනවා. කියන්නේ researcher හැම දෙයක්ම control කරන්න පුළුවන්. right? Consumers are given a sum of money and asked to spend it in a simulated store. කියන්නේ හදපු store එකක්, actual store එකක් නෙවෙයි. To see how they react to changes in the price, packaging, displays, and so on. Right? Demand එක බලපාන මේ දේවල් තමයි එයා වෙනස් කරන්නේ. ඒක බලන්න පුළුවන්. Right? Participants can be selected to represent socio-economic characteristics of the market. Market එකේ demographic එක, income level එක, age group එක අනුව ඒ sample එක තෝරගන්න පුළුවන්. Right? So these are mostly done by universities for their like researchers and stuff, consumer clinics, right? And those data are then sold to companies who need this data about demand, right? So the research done by the research firms or universities can be sold to companies that want these kind of data, right? Make advantage එක තමයි consumer clinic එකේ customers can buy what they want. Then කලින් ඒ වෙනනම් customer is restricted no එයා ඉතින් බයයි ගන්න මගේ budget එකක් හයයි මේක ගත්තොත් එහෙම ගන්නේ නැහැ. But now you can actually see මෙයාට සල්ලි තිබුණොත් මෙයා මොනවද ගන්නේ කියලා. right? Because you are giving them money ඔයානේ සල්ලි දෙන්නේ. ඉතින් එයා කැමති දෙයක් එයාට ගන්න. right? And also there's an advantage you can control the environment.
like in market experiments we talk about later. But in that you can't control the environment, but here you can. Right? Here you are able to control the environment. Control the environment means you are able to control how much money the consumer gets, how much products are there, what's the prices of the products, are they luxury or necessity items, the temperature at the shop, whether there are salespeople, all those kinds of things. So there's advertising, everything you can control because it's a simulated store. The store. The disadvantages, there are questionable results because the participants know they are being observed. They can observe කරන මිනිස්සු දන්නවා මාව දැන් observe කරන ගමන් ඉන්නේ කියලා. Right? So I think we learned last semester for organizational behavior something called the Hawthorne effect. කියන්නේ කාව හරි observe කරනවා නම් එයාගේ behavior එක වෙනස්. observe කරනකොට එයාගේ behavior එක වෙනස්. ඒක මෙතනත් වෙන්න පුළුවන්. එයාව observe කරන නිසා එයා පොඩ්ඩක් වෙනස් behavior එකක් display කරන්න පුළුවන්. Right? And also customers spend something they receive, so their behavior might be different. දැන් අපි වුණත් එහෙමයිනේ. අපිට නිකන් සල්ලි දීලා ගිහිල්ලා මොනවා හරි ගන්න කිව්වහම අපි ගන්න දේවල් වෙනස්. අපේම සල්ලි වලින් ගන්නවට වැඩිය. අපේම සල්ලි වලින් ගිහිල්ලා මොනවා හරි ගන්නවා නම් ටිකක් අර සල්ලි ටික පරිස්සම් කරගන්න. ඔක්කොම වියදම් කරන්න නැති වෙන්න තමයි අපි බලන්නේ. Right? But අපි කාට හරි අපිට කවුරු සල්ලි දුන්නොත් ගිහිල්ලා කැමති දෙයක් ගන්න කියලා එතකොට අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද සල්ලි අපේ නෙවෙයිනේ. අපිට කැමති දෙයක් අපි ගන්න පුළුවන්. සල්ලි සේව් කරන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන disadvantage එක තමයි researchersලා තමයි අර customers-ලාට සල්ලි ටික දෙන්නේ. ඒකට ඒ customers-ලාට කැමති දෙයක් ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ සල්ලි කියලා ඒක මේ සේව් කරන්න ඕනේ කියලා එහෙම ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඇත්ත behavior එක නෙවෙයි නේද? පොඩ්ඩක් හිතන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. Another one is it's expensive. It's very expensive because you have to give money to the people. නේ. සල්ලි දෙන්න ඕනේ කාට ගිල්ල ගන්න කියලා. ඒක 5000ක් දෙනවා නම් නේ if you are giving 500 and you have like 100 participants 50,000 rupees යනවා අර ටික ඔක්කොම කට්ටියට සල්ලි ටික දෙන්න. Right? So it is expensive, right? It is expensive. And so expensive නිසා වාට පුළුවන් පොඩි sample එකක් use කරන්න. Maybe like 10 people, 5 people. But another disadvantage is using a small sample may not give proper conclusions. No. පොඩි sample එකකින් සාමාන්‍යයෙන් හරි conclusion එකක් ගන්නත් බැහැ. ඒ sample එකත් ලොකු වෙන්න ඕනේ. හැබැයි sample එක ලොකු වෙද්දී cost එකක් නගිනවා. cost එකක් නගිනවා sample එක ලොකු කරා. But sample එක පොඩි වෙන්නත් බැහැ. So there we have some kinds of issues with the consumer clinics. Then we have market experiments, right? So market experiments are just like consumer clinics, right? They are also like consumer clinics, but they are done in the actual market, right? ඒ කියන්නේ ඒක කරන්නේ actual market. Actual market එකේ තමයි මිනිස්සුන්ට ගිහිල්ලා මොනවාරි ගන්න කියලා අපි කියන්නේ, right? මෙතනදී මේ ඒ කටියට සල්ලි දෙන්නෙත් නැහැ, right? ඒගොල්ලන්ගේ සල්ලි වලින් තමයි මේ නැත්නම් you can also give them money what කැමති නම් ඒගොල්ලන්ට සල්ලි දෙන්නත් පුළුවන්, right? කියලා ගන්න, right? These are conducted in the actual marketplace, right? So මෙතන market experiment එක කරන්නේ එයා ගිහිල්ලා ගන්නකොට දැන් උදේ ගිහිල්ලා කට්ටිය ගිහිල්ලා මොනවාරි බඩු ගන්නවා. ඒතර හවස ආයෙත් ඔයා ගිහිල්ලා ඒ ප්‍රොඩක්ට්ස් වල ප්‍රයිස් එක පොඩ්ඩක් වෙනස් කරනවා. ඒතර හවස යන කට්ටිය ඒ ප්‍රයිස් චේන්ජ් එකට කොහොමද රෙස්පොන්ඩ් වෙන්නේ? ඒ වගේ දේවල් කියලා තමයි අපි බලන්නේ. ඒ වගේ දේවල් බලන්න පුළුවන්. Then change the determinants of demand like price, advertising, packaging and observe the responses. Right? මේක කරන්නත් පුළුවන් මේ stores ගොඩක් කියන්නේ stores ගොඩක් කරන්නත් පුළුවන්. නැත්තම් එකම store එකක අවුරුදු ගාණක් කරන්නත් පුළුවන්. right? stores ගොඩක හිතන්න අවුරුද්දක් කරනවා කියලා. stores 10ක් අරන් ඒ 10ම observe කරනවා අවුරුද්දක් පුරා.
එහෙම නැත්නම් එක ස්ටෝර් එකක් අරන් එක shop එකක් අරන් ඒක ඔබ්සර්ව් කරන්න පුළුවන් අවුරුදු 10ක්. ඒ වගේ එක්ස්පෙරිමන්ට් එකක් කරන්න පුළුවන්. Right? So it can be done on different stores or in one particular store over time. Right? So those are the different ways you can conduct these market experiments. Right? So the advantages of this is they can be conducted on a very large scale, right? At the market, so it's on a very large scale. You can actually do the market experiment, and of course, the natural behavior of the customers can be observed, right? Because the customers sometimes are not they are not aware that they are being observed, right? Sometimes the customers will not be aware of being observed, so that also will give more realistic outcomes. It's similar to observational research, no? Because even in that, sometimes the customer is not aware that they are being observed, right? And you can determine the best pricing strategy, right? And different promotions, different packaging, because price එක ගොඩක් අඩු කරාම කට්ටිය සමහරට ගන්න නැතුව ඇති. ගොඩක් අඩු වෙනවා කියන්නේ පොඩ්ඩක් බලන්න මෙච්චර price අඩු වෙන්නේ quality බහැලා හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙන නිසා කියලා. ඒකට optimal price එක හරි. මොකද්ද price එක මෙයා වැඩිම මේ product එක ගන්න price එක කියලා ඔයාට determine කරන්න පුළුවන්. Right? And the different packaging, which kind of packaging is best, promotion efforts ඒවත් measure කරන්න පුළුවන්. Right? Then the disadvantages, right? Again, it's expensive, right? It's expensive because you have to ගොඩක් කාල මේ හිතන්න අවුරුදු 10ක් කරනවා නම් ඒක researchers ලට අවුරුදු 10ක් පුරාවටම පඩි ගෙවලා ඔක්කොම කරන්න ඕනේ. So that's a very expensive task, no? The scope is very big, it's expensive. And sometimes some problems can happen like bad weather, strikes, මොකක් හරි මේ හිතපු නැතියක් වුණොත් එහෙම මාකට් එකේ එතකොට ඒ මාකට් රිසර්ච් එකේ මේ මාකට් එක්ස්පෙරිමන්ට් එකේ results අවුල් යන්නත් පුළුවන්, right? Other one is competitors might sabotage the experiment by changing their prices. Okay, so what does this mean? දැන් ඔයා රිසර්ච් කරන්න යද්දී ඔයා price වෙනස් කරලා ඔයා බලනවා මගේ product එක කොහොමද මෙයා ගන්න කියලා. හැබැයි competitor ගේ price එක අඩු වෙලා එයා එතනට ගියොත් එහෙම ඒකට ඔයාගේ price change එක නිසා නෙවෙයි එයා demand එක ඔයාගේ customer නැති උනේ. එයා මේ computer ගාවට ගියේ මොකද computer ගේ price එක change වෙන නිසා. ඒකට computer ගේ changes නිසා ඔයාගේ experiment එක අවුල් යන්න පුළුවන්. නේද? ඔයා බලන්නේ මම price change කරාම මගේ demand එක කොහොමද වෙනස් වෙන්නේ කියලානේ. හැබැයි මෙතන competitor price change කරොත් එහෙම ඔයාගේ customers ලා computer ගාවට යනවා. So ඔයා බලනවා මේ මොකද මේ වුනේ එකපාරටම. මම price change කරේත් නේ මේ මිනිස්සු ගියා. right? ඒක වුනේ competitors ලා price change කරපු නිසා. ඒක ඔයාගේ control එකේ නැහැ. competitors ලා කරන දේවල් ඔයාගේ control එකේ නැහැ. ඒක competitors ලා කරන දේවල් ඔයාගේ experiment එක අවුල් කරගන්න පුළුවන්, right? So that is one, that's another disadvantage of market experiments, right? And another one is competitors might monitor and gain information. Competitors බලන් ඉන්න පුළුවන් මම මේ කරන experiment එක දිහා, right? මෙයා competitors ලා බලන් ඉඳලා ඊට පස්සේ competitors ලා ඔයාගේ data අරන් competitors ලා ඒකෙන් customers ලා අද ගන්න පුළුවන්, right? That is another disadvantage of the market experiment. And the last disadvantage is then what prices වෙනස් කරනවානේ customer demand බලාගෙන කොහොමද වෙනස් වෙන්නේ කියලා. price එක ගොඩක් කියන්නේ 70% වගේ වැඩි කරොත් එහෙම customers ලා ආයෙත් ඔයාලගේ product එක ගන්නම නැති වෙන්නත් පුළුවන්. ඔයා කොච්චර price එක ඊට පස්සේ අඩු කරත් customers කියයි නෑ ඒකේ ගාණ වැඩි කරනවා හිටුවා වැඩි කරනවා ඒක ගන්න බෑ ඒක ෂුවර් කරන්න බෑ කියලා customers ලා ඒක ගන්න නැතුව ඉන්න පුළුවන්. You might lose customers. ඒ customer ආයෙත් පැත්ත බලා තියෙන්න නැති වෙන්න පුළුවන්, right? ඒකත් disadvantage, right? In the market experiment, right? So those are the first 4 types of market research methods. Then we come to virtual shopping and virtual management. So these are kind of like futuristic ones.
තාම මම හිතන්නේ ඒක වැඩියෙන් ඒෂියා වල developing countries වල කරනවා කියලා developed countries වල නම් කරනවා ඇති right so virtual shopping කියන්නේ දැන් අර මතකයිනේ මේ මොනවාද consumer clinic එකේ ඔයාට මොනවාද shop එකක් ඇත්තටම හදාන්න වුණා ඒකේ ඇත්තටම වඩු මොනවා දාන්න වුණා ඒ ටික ඔක්කොම ඔයාට physically කරන්න වුණා දැන් මේ virtual shopping එකෙන් කරන්නේ it's a virtual store at the store එකක් නෙවෙයි. කියන්නේ ඒ store එක හැදලා තියෙන computer animations graphics වලින් 3D modeling වලින් they have made a store. වාට virtual reality headset එකක් අපි මොකක්ද virtual reality පාවිච්චි කරලා වාට ඒ store එක බලන්න පුළුවන්. right? And it's so the initial expense is high මොකද initially IT වලට ගොඩක් invest කරන්නත් එපා මේ වගේ දෙයක් හදන්න. ඒ නිසා ඒ වගේ දෙයකට නම් initial expense එක වැඩි වෙයි but after that it's less expensive because ඇත්ත සල්ලි දෙන්න ඕනෙත් නෑ නිකන් ගේම් එකක් වගේ. ඒ ගේම් එකේ සල්ලි මොකක් හරි හදලා ඒ මේ මිනිස්සුන්ට කියන්න පුළුවන් ගිහිල්ලා මේකෙන් ගන්න කියලා. So it's virtual, entirely virtual. It's not real, right? So I think they can photograph. Yeah. So here this is a actual marketplace. Physically ගිහිල්ලා ගන්නවා. Right? This is physically they have gone and they are doing it. But here, so you can wear some kind of like VR headset or something like that, and you can go and submit මේ store එක ඇත්තටම නැහැ, right? store එක ඇත්තටම නැහැ, store එක තියෙන්නේ computer එකේ තමයි මේක simulate කරලා තියෙන්නේ. So you can actually go and watch the store in එක ඇත්තට තියෙනවා වගේ බලන්න පුළුවන්, right? So that's virtual shopping. It's not very famous here, but it might develop and come later, කියන්න බෑ. Then the next one is virtual management. Virtual management කියන්නේ virtual shopping වලට වඩා ගොඩාක් ටිකක් ගැඹුරු concept එකක්. Virtual shopping කියන්නේ නිකන් කඩේට කියලා බලු ගන්නවා වගේ දෙයක් නේ. හැබැයි කරන්නේ virtual. ඒක තමයි virtual shopping කියන්නේ. Virtual management කියන්නේ වා මේ මොනවාද මේක කිසි VR එහෙම මොකුත් නැහැ ගොඩක්. වා business decision එකක් ගද්දී සාමාන්‍ය virtual management නැතුව business decision එකක් ගද්දී ඒ decision එකේ outcome එක ඔයා දන්නේ නැහැ. ඒක ඇත්තට implement කරලා ඊට පස්සේ තමයි ඔයා දැනගන්නේ මේක හරියන්නේ නැහැ. හරි මේක හොඳයි කියලා. නේද? මේ ඔයාගේ decision එක හොඳ නැත්නම් company එක ගොඩක් loss එකක් වෙන්නත් ගොඩක් loss එකක් මේ වෙන්නත් පුළුවන් company එකට. ඔයා දන්නේ මේක මේ හොඳ decision එකක්ද නැද්ද කියලා. But with virtual management it's a simulation of all these events. ඒ කියන්නේ ඔයා decision එක ගත්තාම ඒක virtually බලනවා හරි මේ decision එකෙන් future එකේ මොකද්ද company එකට වෙන්නේ කියලා. Right? So it allows you to see the outcome of a decision. ඔයාගේ decision එකේ අන්තිම ප්‍රතිඵලය ඔයාට බලා ගන්න පුළුවන්. මේ දැන් මේ decision එක දැම්ම implement කරලා computer එකෙන් ඒක run කරලා ඔයාගේ decision එකේ ultimate outcome එක මේ දැම්ම බලා ගන්න පුළුවන්. අර ඇත්තටම ඒක implement කරලා මොනවාද ඔක්කොම වියදම් කරලා ඒ ඔක්කොම කරන්න අවශ්‍ය නැහැ. Right? ඒවා කරන්න කලින් වාට ඉස්සෙල්ලාම ඒකන් සිමුලේට් කරලා බලන්න පුළුවන් මේක හරියයිද නැද්ද කියලා. Right? So here it says computer models make the behavior, right? To make decisions before implementing. Right? Implement කරන්න කලින් test කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ මේක හරියනවා ඊට පස්සේ implement කරන්න තියෙනවා. Right? No actual physical subjects. ඇත්ත මිනිස්සු පාවිච්චි කරන්නේ නැහැ. Instead it uses programs, right? Consumer behavior program කරලා තමයි තියෙන්නේ. So I think like artificial intelligence and those kind of emerging technologies used for this, right? It is complex design. It's not easy to design human behavior. Computer එකක් කවදාවත් human behavior එක 100% simulate කරන්න බෑ. ඒක ටිකක් තාම research කරන්න තමයි තියෙන්නේ. So it's very complex to design something like this and it's expensive initially. හදන්න යද්දී initially very expensive, but later on so it can be useful, right? Later on it can be useful. So that is it for this virtual management and for this lesson, the first part of demand estimation, right? So I hope that was clear. Right? Demand estimation, okay, that is it, right? So the next part is regression, and I think we have time, so we will start on regression today itself.
Yeah, I'll slowly start regression as well because yeah, we have time. Next clear the මොකක් හරි clear නැති පාඩයක් තියෙනවද? So I will share the next lesson on the screen as well. Right. So regression, I think we did regression in our first year for statistics, right? And again, so there's regression in a lot of subjects. Method ගොඩක් subjects වල regression තියෙනවා, econometrics වල තියෙනවා, IPM වල පොඩි පාඩයක් තියෙනවා regression of use, right? So there is a lot of uses of regression, I think. Yeah, so it's good to be familiar with how regression works. I will be referencing my note also a bit in this part. Yes, the diagrams. Some of the diagrams is slide එකේ clear නැති parts තියෙනවා. ඒ ටික note එකෙන් share කරලා, right? Okay. So we'll start with the regression analysis, right? So basically we have to understand first of all කිසියම් දෙයක demand එක හැදිලා තියෙන්නේ ගොඩාක් අර මේ demand එක කියන්නේ dependent variable එකනේ. ඒ demand එක හැදිලා තියෙන්නේ price of that product, income, price of complementary goods, price of substitutes and the taste. ඒ වගේ ගොඩාක් factors මත තමයි demand එක හැදිලා තියෙන්නේ, right? So we have to quantify this. ඒ කියන්නේ මේ හැම independent variable එකක් කොච්චර දුරට demand එකට බලපානවද කියන එක තමයි අපි මෙතනින් හොයාගන්න ඕනේ, right? ඒක කොච්චර demand එකට බලපානවද, right? So ඒක හොයන්න අපි පාවිච්චි කරන්නේ ගොඩක් දුරට කලින් historical data, right? කලින් තිබ්බ data තමයි අපි use කරන්නේ මේක estimate කරන්න, right? So the first part of any regression is to plot the data on a scatter diagram. ඒ කියන්නේ scatter diagram එක කියන්නේ xy axis තියෙන diagram එකක්, y axis එකේ තමයි y axis එක. ඒ කියන්නේ vertical axis එක. ඒකේ තමයි අපේ dependent variable එක තියෙන්නේ. And the x axis shows the independent variable, right? Independent variable. දැනට independent variable කියලා කියමුකෝ. We'll just have one variable on the scatter diagram, right? It's a two-dimensional graph, and the intersecting points graphically show the pattern of the relationship. So to draw this diagram, so it's a bit of a mess here. I will share an Excel sheet that I have prepared, right? So this is the data they have given us in the slide as well. They are given the years. Can y'all can see the Excel sheet, right? Excel sheet. Yeah. මේ තියෙන්නේ හැම අවුරුද්දකටම ගත්ත මේ data, right? Okay, first year, second year, third year, 10th year, we have data on the advertising expenses and the sales revenue. So the මෙතනින් අපි බලන්නේ advertising revenue එක වැඩි වෙද්දී sales revenue එක වැඩි වෙනවද? නැත්නම් advertising expense එක වැඩි කරද්දී sales revenue එක අඩු වෙනවද? Right? So that is the relationship we want to see. Advertising expenses කොච්චර දුරට sales revenue එකත් එක්ක බලපානවද කියලා, right? So I will first insert a scatter diagram. So to do a scatter diagram, we need these two. And I'll say insert. And so there's the graphs and there's the scatter.
So let's say I will make for us this scatter diagram. uh, I will change these things a bit. Right? And we put the data labels. So here, this is the scatter diagram. Right? This is the scatter diagram. You all can see මේ තියෙන xy coordinates. Right? X කියන්නේ මේ 9 එක, එතකොට y කියන්නේ මේ එතන 40 එක. x9 y40. That's this, right? So all that has been plotted on the scatter diagram. එතකොට so that is our scatter diagram, right? So this මේ arrow keys වලින් පෙන්නන්නේ ඒ dot එක මේ table එකේ මොන තැනටද join වෙන්නේ කියලා, right? ඒ මේ 10 44 කියන්නේ මේ dot එක, right? ඒක තමයි මෙතනින් කියලා තියෙන්නේ, right? Yeah, so advertising expenses වැඩි කරද්දී ඒ කියන්නේ මේ axis එකෙන් අපි වැඩි කරගෙන යද්දී sales කොහොමද වෙනස් වෙන්නේ? Sales කොහොමද වෙනස් වෙන්නේ? දැන් අපි නිකන් අපේ diagram එක දිහා බැලුවොත් එහෙම, right? අපි නිකන් මේ diagram එක දිහා බැලුවොත් එහෙම අපිට පේනවා සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම ටිකක් පේනවා නේද මේක ටිකක් උඩට යනවා කියලා. කියන්නේ sales එක පොඩ්ඩක් වැඩි වෙනවා මේ එහෙම trend එකක් තියෙනවා. Sales එක වැඩි වෙනවා අපේ advertising වැඩි වෙනවා. That's kind of like a trend we can see, right? So let's assume as a manager we want to අපේ idea එක තමයි say මේ advertising වැඩි කරද්දී අපේ sales වැඩි කරන්න, right? Sales වැඩි වෙනවා අපි advertising expenses වැඩි කරද්දී. මේ තියෙන advertising expense එක වැඩි කරද්දී අපේ sales වැඩි වෙනවා. ඒක තමයි අපේ නිකන් දැන් තියෙන hypothesis එක නැත්නම් අපේ idea එක, right? So this is this diagram shows a positive relationship between the sales. Positive එකක් නේ තියෙන්නේ advertising and sales. එකක් වැඩි කරද්දී අනිත් එකත් වැඩි වෙනවා. එහෙනම් positive relationship එකක් තමයි අපිට දැන් මේකෙන් පෙන්වන්නේ, right? දැනට පෙන්වන්නේ එහෙම positive relationship එක, right? දැන් මේ relationship එක අපිට කියන්න පුළුවන් this is approximately linear. Linear කියන්නේ අපි linear කියන්නේ so if I draw a linear graph is something like this, right? So linear, you all know it's a straight line, right? Because it's not a straight line, but get that it's a straight line, right? So y and x, which is right almost straight line, right? If it's not linear, right? So if it's not linear, the graph might be curved, right? So there is a maximum point of the graph somewhere, right? Or there could be a minimum point of the graph as well, right? Minimum point of the right? So that is basically whether it's linear or non-linear. The මෙතන බලද්දී we could like tell that this is linear නේ. මේක උඩ ගිහලා ආයෙත් පල්ලෙහාට එන්න යන කොහොමද? So this can be said to be linear. The linear නම් අපිට පුළුවන් මේකට line එකක් අඳින්න. Right? මේකට line එකක් මෙතනින් යන line එකක් අඳින්න පුළුවන්. The basic way of doing that is visual approximation. කියන්නේ ඔයාගේ නිකන්
මානිකම් බලලා මේ ලයින් එක පොඩ්ඩක් මෙතනට යනවා වගේ නේද කියලා හිතලා ඔයාලට ලයින් එකක් මෙතනින් හඳ ගන්න පුළුවන්. right? දැන් වැඩේ තියෙන්නේ දැන් මේ හරි මේක එක ලයින් එකක්. මේක මං අඳපු ලයින් එක. දැන් මං වෙන කෙනෙක්ට දුන්නොත් මේක අඳින්නේ කියලා එයා ගිහිල්ලා මේක වෙන ලයින් එකක් අඳි maybe එයාට data ටික පේන්නේ ටිකක් මේ විදිහට. ඒ අනිත් තව කෙනෙක්ට කියලා කියන්න පුළුවන් නෑ data එක තියෙන්නේ මෙහෙම නෙවෙයි ඒක තියෙන්නේ ටිකක් මෙහෙම ගිහිල්ලා තියෙන්නේ. right? දැන් lines තුනක් තියෙනවා. right? එතන අපි demand දැන් මේ sales and advertising revenue අතරේ relationship එක හොයන්න යද්දී අපිට mathematical formula එකක් අපයි මේ line එකට මේ lines තුනක් තියෙනවා. මොකද්ද හරි line එක? ඒක හොයාගන්න තමයි regression analysis එක use කරන්නේ. right? ඒක හොයාගන්න තමයි regression analysis එක use කරන්නේ. එතකොට ඒ regression analysis එකෙන් කරන්නේ මේ data points අතරේ අඩුම gap එක තියලා තමයි එයා ඒ line එක අඳින්නේ. මේ lines මේ dot එකයි dot එක අතරේ අඩුම gap එක තියලා average මේ ඔක්කොම values average වෙන විදිහට line එකක් අඳිනවා. right? average වෙන විදිහට line එකක් අඳිනවා. ඒ average අපිට formula කියනවා. average formula එකක් මේ line එක regression වලින් ගත්තොත් right? So this you can see in this slide it says this gives us a rough estimate of the linear relationship between the variables. Straight line equation එක තියෙන්නේ මෙහෙම y equals a plus bx, right? That's the straight line equation. A is the intercept and this is the slope. අපිට ගොඩාක්ම වැදගත් වෙන්නේ මේ slope එක, right? මේ slope එකයි අපිට බලන්න ඕනේ slope එක කියන්නේ advertising එකක් වෙනස් කරොත් sales කොච්චර වෙනස් වෙනවද? ඒකනේ slope එකකින් පෙන්නන්නේ. ඒ slope එක අපිට ගොඩාක් වැදගත් වෙනවා. right? මේ intercept එකයි අනිත් ඒවා නම් එච්චර වැදගත් වෙන්නේ නැහැ. But the slope is very useful. The slope tells us අපි advertising $2 million වලින් වෙනස් කරොත් sales මෙච්චර dollars වලින් වැඩි වෙනවා. right? So that slope is very important for us. So how do we find this? මේ කොහොමද හොයන්නේ? right? So here this is one way to estimate is the visual approximate, visual inspection. right? Visual inspection ඒක අපි නිකන් අස්තෙන් බලලා අඳින්න පුළුවන්. the best fits. So මට best fit එක වෙන කෙනෙක්ට best fit එක නැති වෙන්න පුළුවන්. right? So මේ lines අතර වෙනස් වීම තියෙන්න පුළුවන්. right? By extending the line to the vertical axis, we can estimate the sales revenue when advertising expense is 0. right? So if you take that line, right? Okay, draw the line. right? And I can extend this to 0 then it's a 0. 0. So I can draw the line and make a 0 වෙන තැන කියන advertising expenses 0 වෙන තැන කොච්චර sales තියෙනවද කියලා අපිට බලා ගන්නත් පුළුවන්. right? දැන් මේක අනුව නම් so if I put it here advertising expense එක 0 වුණොත් එහෙම මෙතන sales එක 0. I'll name these. sales. So they are telling දැන් මෙහෙම ගත්තොත් එහෙම advertising expense එක 0 වෙච්ච ගමන් sales අපිට 10 million නේ this like given millions of dollars, right? So yeah, it will be 10 million. අපි advertising මොකද කරන්නේ නැත්නම් 10 million එනවා. right? What else is there in the slide? right. So here you can see I have drawn on the Excel sheet එහෙම line එකක් දැම්මොත් එහෙම advertising expenses 0 වෙච්ච ගමන්
sales තියෙනවා 10ක් right. So they tell yeah, by extending the line to the vertical axis we can estimate the sales revenue when advertising expenditure is 0. Advertising expense මොකුත් නැත්තම් ඒක a here intercepted right. The slope value of b of that line will be the estimate of the increase in the sales revenue with 1 million increase in advertising expense. ඒක තමයි මම කිව්වේ slope එක තමයි ගොඩාක්ම අපිට useful වෙන්නේ. මොකද slope එකෙන් කියනවා අපි 1 million dollars advertising expense එක වැඩි කරොත් එහෙම කොච්චර දුරට sales වැඩි කරගන්න පුළුවන් වෙයිද කියලා. Right? So that is what B stands for, right? මේ තියෙන visual approximation එකනේ. කට්ටිය ඔක්කොම වෙලා lines ගොඩක් තියෙනවා. Right? Different people will draw different lines based on their eyesight. So there is no objective. කියන්නේ ඒක කිසිම rational එකක් නෑ මේ හඳුනන විදියට. හොට හිතන විදියට හඳුනන්න පුළුවන්. Right? Regression analysis provides an objective statistical criteria to obtain the line that best fits the data points. Regression analysis වලින් අපිට දෙනවා line එකක්. මේ data points අතරේ lowest gap එක තියෙන line එක හඳුනන. Right? Lowest gap එක තියෙන line එක හඳුනන අපිට regression analysis එකට use කරන්න පුළුවන්. Right? So let's talk about regression analysis before drawing the regression line. Right? Yeah. So මෙතන කියන තියෙන්නේ regression analysis is a statistical technique for obtaining the line that best fits the data points according to an objective criteria. කියන්නේ මේ regression analysis වලින් data points හොඳටම කියන්නේ data points අතර තියෙන gap එක අඩුම කරගෙන right ඒ gap එක අඩුම කරගෙන අඳින්න පුළුවන් line එක තමයි අපි regression line එක කියන්නේ regression analysis right. Regression analysis is used primarily to estimate or predict the average value of the dependent variables on the basis of fixed values of the dependent variables. කියන්නේ අපි මේ advertising expense එක අපි හරියට කිව්වොත් 10 කියලා ඒක average කියන්නේ ගැලපෙනම sales value එක තමයි regression එකෙන් පෙන්නන්නේ. sales හරියටම බැලුවොත් මෙතනින් අපේ excel sheet එකෙන් අපි බැලුවොත් advertising expenses 10. එතකොට sales revenue එක actually 44. Right? Actual data නේ. Actual sales advertising expenses is 10. Actual sales revenue is 44. By regression එකෙන් අපි advertising expense 10 දුන්නාම මෙයා දෙන්නේ sales revenue එක ඒ කියන්නේ ඒක ළඟින්ම ඒ කියන්නේ ඒකේ average එක. මොකද ඒක line එකක් නේ යන්නේ මෙතනින්. That line is like an average of the sales value. Right? මම මෙහෙම මේ මෙහෙම මම line එකක් ඇඳහම right right මම මෙහෙම line එකක් ඇඳහම right මේ තියෙන්නේ sales 10 right so let's see sales 10 තියෙද්දි sales 10 තියෙද්දි එතන sales 10 තියෙද්දි මට ආවේ මගේ regression line එක අනුව නම් sorry advertising expense 10 තියෙද්දි මගේ regression line එක අනුව නම් මගේ sales වෙන්න ඕනේ කීයද බලමු එතනින් අපි යමු sales axis එකට ගාවට හරි මෙහෙම තමයි තියෙන්නේ. ඒතර ඇත්තම data point එක තියෙන්නේ මෙතන 44 කියලා. 44 කියන්නේ මෙතන තමයි තියෙන්න ඕනේ ඇත්තටම sales revenue. හැබැයි line එක අනුව average sales ගාන දෙන්නේ අපිට 42 වගේ 41 හරි. කියන්නේ ගොඩක්ම වැරදි නැහැ. හැබැයි ඒ ගාව කියන්නේ ඒකේ average value එකක් තමයි දෙන්නේ. right? ඒක තමයි regression analysis එක ගොඩක් powerful කියන්නේ.
කියන්නේ හරියටම 44ම දෙන්නේ නැහැ. හැබැයි ඒක ගාවින්ම යන වැලියු එකක් අපිට දෙනවා. right? එහෙනම් අපිට බය නැතුව මේක යූස් කරන්න පුළුවන්. right? error එකක් තියෙයි, but that error is very small usually. right? Sometimes the error can be large, but regression line එක අඳින්නේ ඒ error එක අවම කරගන්නනේ. ඒ කියන්නේ error එක කියන්නේ මේ line එකයි මේක අතර තියෙන distance එක අවම කරගන්නනේ. ඒක අවම කරගන්න නිසා මේකෙන් එන error එක ගොඩක් අඩුයි. That is the usefulness of regression analysis, right? sales ආයෙ තියෙද්දී regression එක දැන් මේක නම් revision එක අනුව 44ම දෙන්නේ නැහැ. 41 හයි 42 වගේ ඒ වගේ ගණන් දෙන්න. right? So yeah. Here, economic regression analysis is used to primarily estimate the average value of the dependent variable. That is, dependent variable කියන්නේ sales on the basis of a fixed value of the independent variable. Independent variable කියන්නේ අපේ advertising expense. right? ඉස්සරහට ඔයාට මේක යූස් කරන්න පුළුවන් ඇඩ්වර්ටයිසිං එක්ස්පෙන්ස් එක 20 මිලියන් වුණොත් කොච්චර දුරට අපේ සේල්ස් වැඩි වෙයිද? කියන්නේ ඇක්චුවල් සේල්ස් ගන්න දෙන්නේ නැහැ. ඒ 20 මිලියන් ඇඩ්වර්ටයිසිං එක්ස්පෙන්ස් එක ගාවින් යන සේල්ස් ගණක් දෙයි. right? It explains the effect of the independent variable on the dependent variable. Right? It is the most useful and common method of demand estimation. It's the very common method of demand estimation. Right? ඒක තමයි ගොඩාක්ම use කරන්නේ demand estimate කරන්න. More than the surveys and the observational research and all those things. Right? Okay, so the method of getting this line, so our regression equation has to follow this y equals mx plus c. මේකනේ straight line equation එක. එතකොට අපේ මේ y කියන්නේ sales sorry y කියන්නේ sales නම් right අපි මේ මෙතන x වලට advertising expenses දාලා අපි මෙතන regression line එක හොයාගන්න ඕනේ. මොකද මේ m එකටයි c එකටයි හරියන values අපිට ගාව තියෙනවා. m එකයි c එකටයි හරියන අපිට values තියෙනවා. කියන්නේ slope එකටයි intercept එකටයි values තියෙනවා. right? ඒ values හොයාගන්න තමයි ඒ values හොයාගන්න ගොඩාක් විදි තියෙනවා. right? regression analysis එකේ ගොඩාක් විදි තියෙනවා. The simple method is the least squares method, ordinary least squares method, right? Ordinary least squares method. OLS regression line is derived so as to minimize the sum of the squared vertical deviations of each point of the regression line, right? So I'll show you what that means. Okay. So here in this example, right? If you look at YT, let's see YT, what is YT? Yeah, so YT is here, right? Actual sales revenue of $44 million, right? You can actual like මේ dot එකෙන් පෙන්නන්නේ ඒ actual value, right? එතකොට මේ y hat this thing y hat t is the estimated sales revenue. කියන්නේ sales 10 තියෙද්දි මම කියවනේ 44ම වෙන්නේ නැහැ. ඒක එන්නේ 41 හරි ඒ ගාණක් වගේ කියලා. ඒක තමයි අපේ estimated y value. At the y value එක 44, but the estimated value is around 41. Right? Then the distance between E1 the dot කියන්නේ actual value එකයි අපේ estimated value එකටයි අපි කියන්නේ that is the vertical deviation or the error. මේක තමයි error එක. actual එකයි අපි estimate කරපු එක අතර තියෙන වෙනස තමයි error එක. right? ඒ error එක minimize කරගන්න එක තමයි මේ OLS method එකෙන් මේ line එක estimate කරන ක්‍රමය. OLS එක මේ line එක estimate කරද්දී එයා බලන්නේ මේ error එක අවම කරගන්න. right? ඒ error එක අවම කරගන්න තමයි එයා බලන්නේ. zoom කරලා
I take let's take 1 point and see. E6, E6 right? So I will take E6, right? So for now, let's say E6 is, this is Y, right? E6 is Y. This is Y. Y can actually connect. So E6 is Y, right? So මෙතන තියෙන value එක, right? ඒ කියන්නේ මෙතන තියෙන value එකට අපි කියන්නේ y hat. මොකද ඒක තමයි line එකෙන් estimate කරලා තියෙන්නේ. right? line එකෙන් estimate කරලා තියෙන්නේ ඒක. එතකොට මේ y එකයි y hat එකේ අතර තියෙන distance එක. distance එකට අපි කියනවා error එක කියලා. that is the error. මේ y එකයි මේ y hat එක අතර තියෙන distance එකට අපි කියන error එක කියලා. OLS එකෙන් කරන්නේ මේ e කියන එක්කෙනාව අඩු කරනවා. අඩුම e ප්‍රමාණය තමයි ගන්න. right? e ප්‍රමාණය කවදාවත් 0 වෙන්නේ නැහැ. මේ අඩු කරගන්නවා. හැබැයි 0 වෙන්නේ නැහැ කවදාවත්. මොකද 0 කරන්න බෑනේ. මොකක් හරි error එකක් තියෙනවනේ මේ දෙක අතර. right? so line එකක් ගත්තී කවදාවත් මේක මේ 0 වෙන්නේ නැහැ. right? so the error is minimized. මේ error එක කොහොම හරි minimize කරගන්න. act එකයි estimate කරපු එක අතර තියෙන error මේ error එක. right? So here they have said vertical deviation or error term is E equals YT, the value minus estimated value, y minus y hat, right? The distance between these two, right? Error at the estimated value, right? So let's actually draw our regression line and see. මෙතන මම බොරුවට නිකන් line එකක් ඇඳලා කියලා මේක regression line එක වෙන්නේ නැහැනේ. මේ OLS use කරලා මෙයා best fitting line එක අඳිනවා. So in Excel, how do you do that? You can right click on the data point and say add trend line. Right? Add a trend line. And you can say set intercept to 0. Right? මේ තියෙන්නේ අපේ regression line. Right? This is our regression line. අශාන්වා Excel එක open කරගෙන තින්නේ. Sorry, Shaka. Right. So communication. So I can click on the data point and say add trend line. Say add trend line, right? The trend line එක දැන් පේන්නේ නැහැ. මම පොඩ්ඩක් ඒක වෙනස් කරන්න බලන්න. මේ තියෙන්නේ line of best fit එක. මම අඳපු ඒවාට වඩා මේක ගොඩක් හොඳයි. මොකද මේකේ අර dot එකයි මේ line එක අතරේ තියෙන distance එක අඩුම කරලා තමයි මේ අඳලා තියෙන්නේ. right? distance එක පුළුවන් තරම් අඩු කරලා තමයි අඳලා තියෙන්නේ. right? එතකොට මේකේ දැන් අපි හොයන්න ඕනේ y equals mx plus c අර straight line equation එක හොයාගන්න එපා. ඒක Excel එකෙන් නම් ගොඩක් ලේසියෙන් හොයන්න පුළුවන්. නිකන් එහෙම right click කරලා format trend line දීලා display the equation දුන්නාම එයා line එකේ equation එක පෙන්නනවා. right? that is of course easy no. but exam එකේ ඉතින් Excel දෙන්නේ නැහැනේ. අපිට Excel use කරන්න ඕන තමයි මේක හොයන්න වෙන්නේ. So you can see here 7.6 කියන්නේ intercept එක. ඒ කියන්නේ advertising expense එක බිඳුව වුණාම අපිට 7.6 million sales තියෙනවා. and advertising මේ තියෙන slope එක. ඉතින් mx කියන එක. right? mx කියන එක. right. So you all know the equation y equals mx plus c. c කියන්නේ intercept එක. කියන්නේ advertising expense 0 වුණාම අපිට sales revenue 7.6 million තියෙනවා. අනිත් පැත්තට අපි advertising expense එක 1 million වලින් වැඩි කරනවා කියන්නේ sales revenue එක 3.5 million වලින් වැඩි වෙනවා.
That is the slope of this line. Right? It's the slope of the line. Right? So, yeah. So that is basically how they have also made a equation 7.6 and 3.5. Right? So now we have to ask the question, I may errors තියෙන්නේ. ඇයි හරි ගානට මේ line එක ලස්සනට ඒ data points වලට එන්නේ නැත්තේ? Right? One main reason for that is we have taken a lot of independent variables out of the equation. නේද? අපි දැන් මේ sales වලට අපි අරන් තියෙන්නේ advertising විතර. Right? අපි advertising විතරයි අරන් තියෙන්නේ. හැබැයි advertising විතරක් නෙවෙයිනේ sales වලට බලපාන්නේ. customer income එක, product quality එක, මොනවා හරි seasonal variations තියෙනවා ඒවා බලපානවා. ඒවා කිසි දෙයක් අරන් නැහැ. මෙතන advertising විතරයි අරන් තියෙන්නේ. So obviously errors තියෙනවානේ model එකේ. So that numerous explanatory variables are not included, right? Then there are possible errors in measuring y. Y කියන එකෙත් මොනවාද errors තියෙන්න පුළුවන්. අපි අපේ sales measure කරන්න යද්දී sales වලත් මොනවා හරි වැරදි measurements තියෙන්න පුළුවන්. That also can give rise to errors. And the last one is random human behavior. So people might behave differently in identical situations. So because of that, you have errors in the model. කොහොමගියත් errors තියෙනවා. මොකද මේ කිසියම් දෙයක් රුපියල් 100කින් වැඩි වුණාම මම demand එක අඩු කරන ප්‍රමාණය වෙන කෙනෙක් demand එක අඩු කරන ප්‍රමාණය වෙනස්. Right? Human behavior එක වෙනස්. So because of the human behavior මේ errors තියෙන්නත් පුළුවන්. Right? So simple regression analysis studies only one x variable. දැන් අපේ example එකෙත් ගත්තාම අපේ තිබ්බේ x with x කියන්නේ advertising expenses විතරයි. So simple regression analysis කියන්නේ one variable only. මේ අනිත් එක තමයි multiple regression analysis. ඒකේ x ගොඩක් තියෙන පුළුවන් x1 x2 x3 කියන්නේ advertising income taste ඒ ඔක්කොම කරන්න පුළුවන්. But we will start with simple regression analysis only. කියන්නේ regression එකේ මේ මොනවාද එක independent variable එකයි තියෙන්නේ. අපේ case එකේ නම් advertising expenses, right? So here there's a multiple regression analysis is where we study dependence of sales, dependence of one variable on more than one explanatory variable. Sales on more than one, advertising, income, price of compliments, multiple, more than one. Then we use simple regression analysis with it. Right? So we will look at how to estimate then y equals mx plus c arkanat plus and Excel වලින්. The Excel නැති නිසා we have to know how to find the slope and the intercept manually, right? So we will learn how to calculate those, and then we will have to also test whether then b වලට slope එකක් ආවා. අපි කොහොමද දන්නේ මේ slope එක ඇත්තටම හරියද කියලා ඒක significant කියලා. ඇත්තටම අපි ආවේ slope එක 3.53. ඇත්තටම advertising expenses 1 million වලින් වැඩි කරාම sales ඇත්තටම 3.5 වලින් වැඩි වෙනවද? ඒක test කරන්න ඕනේ. Right? ඊට පස්සේ අපි බලන්නේ the confidence intervals for the true parameters. ඒ කියන්නේ කොච්චර දුරට අපි estimate කරන එක හරියද? දැන් අපි estimate කරා නම් අපේ equation එක දාලා y equals for example අපේ equation තිබ්බේ y equals 3.53x plus 7.5 7.6 sorry. Right? Then මෙතන තියෙන advertising අතර අපි කොච්චර දුරට මේ කියන්න පුළුවන්ද මේ x එක අපි සමාන කරොත් x equals කියමු
10 කියලා අපිට කොච්චර දුරට මේක මෙහෙම මේ y equals 3.53 into 10 plus 7.6 thing. The answer we get is 3.53 10 plus 7.6 42.9 මේ 42.9 එක අපි දන්නවා මේක average එකක් නේද මේක ඇත්තම sales value එක නෙවෙයිනේ right එතකොට මේක අපි සාමාන්‍යයෙන් statistics වල සාමාන්‍යයෙන් මෙහෙම 42.9 කියලා කෙලින්ම දෙන්නේ අපි කියනවා 42.9 වලට වඩා වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන් ඒක කොච්චර වැඩි වෙන්න අඩු වෙන්න පුළුවන්ද that is the confidence interval කොච්චර අඩු වැඩි වෙන්න පුළුවන්ද මේ 42.9 එකට වඩා right that is the confidence interval right and to test for the overall explaining power of the regression so we will see these slowly step by step one by one right so here you can see we have got the intercept which is a the slope coefficient which is b the independent variable which is the acquisition expenses and the error right so like I said error means අර ඇත්ත එකයි අපි estimate කරපු එකයි අතර තියෙන වෙනස right that is the error right for example if I again put the regression equation here y equals 3.53 x plus 7.6 අපි දන්නවනේ මේ x 10 නම් අපි දන්නවා x 10 නම් කියන්නේ 10 million advertising වලට යනවා නම් අපේ sales සමාන වෙනවා 44 ඒක අපේ table එකේ දීලා තිබ්බනේ නේද you look at the table here advertising 10 නම් sales 44 that we know right ඒක අපි දන්නවා අපි අර අපේ regression එකේ එක දැම්මොත් එහෙම y equals 3.53 x plus 7.6 3 10 plus 7.6 ඒකෙන් එන උත්තරේ this is y hat is 42.9 දැන් ඇත්ත y ඇත්තටම y වෙන්න ඕනේ මොකද්ද 44 හැබැයි අපිට මෙතන y කියලා අපි estimate කරේ 42.9 එතකොට error එක වෙන්නේ y minus y hat නේද එතකොට ඒ කියන්නේ 44 minus 42.9 the error is 1.5 තමයි error right that is there right so I hope that is clear right so this is our regression ඒකට මෙතන 10 කියලා දැම්මහම අපි දන්නවා 44 එන්න ඕනේ හැබැයි ඉන්නේ 42.9 ඒ කියන්නේ error එක 1.5 right so that is how it's done right so let's go on to the next slide and see what they're telling so here is the same equations that I have used y කියන්නේ intercept plus the this is y actual y කියන්නේ අපේ
මේ 7.6 plus 3.53x plus අර error එක 1.1. එතකොට අපිට ඇත්ත y එක එනවා. And then we have the estimated y. මේක estimated y එක අපේ 42.9. right? error එක එතකොට y minus y hat එක අපිට ආවේ 1.1. right? එතකොට error එක අපිට වෙන විදිහකට ලියන්න පුළුවන්. y කියන එක අපි දන්නවා. right? yt එක අපි හොයාගත්තා. minus y hat ලියන්න නැතුව, right? without writing y hat, I can write y hat එක equation. නේද? because මේ තියෙන y hat equation එක මේ y එකට substitute කරලා ඒක මෙතන ලියන්න. right? So this is the error term, right? This is the error. So this is the error term, and remember what I said at the start, ordinary least squares කියන්නේ මේ error term එකේ square එක. මේ error term එකේ square එක minimize කරලා තමයි අපිට අර line එක regression එකෙන් හොයලා දෙන්නේ. එතකොට ඒ කියන්නේ in other words මේ formula එක minimize කරන්න ඕනේ. මේ formula එක minimize කරන්න. මේ කියන්නේ error එක මේක minimize කරන්න ඕනේ පුළුවන් තරම් දුරට. right? පුළුවන් තරම් දුරකට මේක minimize කරන්න ඕනේ. So this is the square of the e එකේ square එකක් දාලා ඒ කියන්නේ e කියන්නේ මොකද්ද y minus y hat ඒක square කරලා ආයෙත් ඔයගොල්ලෝ දන්නවා y hat කියන්නේ මේ formula එක a hat minus b hat times x නේ y hat එකේ formula එක මතකයි නේද එතන තිබ්බ y hat එක අපි දන්නවා ඒකේ formula එක තියෙන්නේ මෙහෙම ඒක මෙතන substitute කරලා ලියනවා right එතකොට මේක minimize කරන්නේ කොහොමද so there is some good news here මේක minimize කරන විදිය අපිට කිසි දෙයක් අපි කරන්න ඕනේ නැහැ because it involves differentiation and calculus and it's very complicated it's mathematical not economics so it's not for us right ඔයාලට මතක ඇති අපි differentiation කරනකොට minimize කරා අර මේක derive කරලා ඒක බිඳුවට සමාන කරලා ලොකු process එකක් තිබ්බේ right ඒ process එක අපිට අවශ්‍ය නැහැ we just should know that this is the error ඒක minimize කරලා අපිට දෙනවා a එකේ value එකයි b එකේ value එකයි ඒක අපිට mathematicians ලා හොයලා දීලා තියෙන්නේ ඒ ගැන අපිට ආයි බය වෙන්න ඕනේ so this is the formula for calculating b this is the formula for calculating a මේක ආවේ කොහොමද ඒක අපිට අදාළ නැහැ because it's not part of our scope right all we should know is මේ අපි x දන්නවනේ මේ x bar කියන්නේ මොකද්ද x එකේ average එක උඩින් bar එකක් තියෙන්නේ average එක උඩින් hat එකක් තියෙන්නේ estimate කරපු එක right මොකුත් උඩින් නැත්තේ ඒකේ යන්නේ actual value right so the actual value of x minus the average of x into the actual value of y minus the average of y divided by the square of the variation of x x එකේ variation මතක ඇති කියලා මම හිතනවා variation means x minus x bar square so this is the estimated slope equation right it's the estimated slope equation and a hat කියන්නේ මේ කියන්නේ estimated intercept equation a hat කියන්නේ y average minus b hat ඒ කියන්නේ මේ b එක ඉස්සෙල්ලා අපි estimate කරලා ඉන්න ඕනේ a හොයන්න කලින් b හොයලා ඉන්න ඕනේ මොකද a හොයන්න b දැනගන්න b times this x bar right so what we have to remember is in doing OLS we want a line with the minimum distance error is equal to this is the error මේක minimize කරන්න ඕනේ එතකොට මේක minimize කරන්න අපි complicated mathematical formulas use කරලා differentiation කරලා මේක minimize කරනවා ඒක අපිට අදාළ නැහැ ඒක කරාට පස්සේ අපිට එනවා b එක ගන්න ඕන formula එකයි ඒක ගන්න ඕන formula එකයි right so how was the error minimized that is not our problem right how was this minimized
අපි දැනගන්න මේක තමයි error එක කියන්නේ. ඒක අපි දැනගන්න ඕනේ. හැබැයි ඊට පස්සේ මේක කොහොමද minimize කරන්න කියන එක it's not our problem. Right? It's not our problem. And this is how you get get A for the minimized for the error to be minimized. Right? මේ දෙක solve කරලා ගත්තාම අපිට intercept එක එනවා, slope එක එනවා, අපිට තියෙන formula එක ලියන්න ඉතින්. So how is that going to be done? I will do this step by step using Excel. It's not hard to do it using manually as well, right? දැනට මෙයාව පොඩ්ඩක් අයින් කරලා තියමු. නෑ. Right. So keep in mind the formula. B hat එකේ formula එක ඉස්සලාම කරමුකෝ. We need the B hat formula, right? The B hat formula. So we need X, we have X. We need X bar. X bar නැහැ. It's X bar හොයමු ඉස්සලාම නේද? So if I go back to the Excel sheet, මේ තියෙන X නේ. How do I find X bar? X bar හොයන්න කොහමද? Equals average X. ඔන්න X bar හොයන්න. Right? X bar එක හොයන්න. I'll write all the values I find in some corner here so that it's clear for all. X bar ලියන්න නම් බෑ. I'll just write X bar like this. Yeah. X bar is 12. Then what else do we need in the formula? I hope you all have the formula somewhere. We need Y bar, right? Y bar එකක් ඕනේ. So we would say average Y so I'll say Y is 50. What else do we need for this formula? That's it. We just need the bars, right? Then අපිට ඕනේ X minus X bar. මේ හින්දා මෙතන තව අලුත් column එකක් අරන් මම මෙහෙම ලියනවා X minus X bar. Right? X minus X bar. X minus X bar කියන්නේ මේ තියෙන්නේ X minus X bar කියන්නේ මෙයාව fix කරගන්න. X minus X bar. Okay. Then we need in the formula Y minus Y bar. Y minus Y bar. Y minus Y bar කියන්නේ Y minus Y bar කියන්නේ 50. Remember, I have written the formulas here if you all want to see that. Yes. මෙතන අපේ values ටික you all want to see. මෙයාව පළට drag කරාම හරි. තව මොනවද අපිට ඕන වෙන්නේ? X minus X bar එක square කරන්න. So we need X minus X bar මෙයාව square කරන්න. මේ ඔක්කොම formula එකේ කොටස් individually මම එකක හොයලා කියන්නේ මොකද practically කරද්දිත් මෙහෙම ලේසි individually හොයලා. So X minus X bar square කියන්නේ මේ තියෙන X minus X bar නේ. එයාව square කරන්න. Right. That is it I think නේ for B. So අපි B හොයමුකෝ. B hat. B hat formula එක මොකක්ද? X minus X bar එකයි Y minus Y bar එකයි add කරන්න ඕනේ. Look at the formula, there is a summation mark. You can X minus B formula එකේ top part එක numerator එක is the summation of X minus X bar into Y minus Y. So we need to find that also. No? We need to find X minus X bar into Y minus Y bar. So I'll say X minus X bar කියන්නේ into Y minus Y bar කියන්නේ
යාතර තෝරලා බලන්න. හරි. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා අපේ ෆෝමියුලා එක හදන්න x minus y කියන්නේ මෙයාගේ summation එක. මෙයාගේ summation එක ගන්න sum එකට ගන්න. එච්චරයිනේ. x minus x bar squared එකේ sum එක ඕනේ. ඒකත් ගමු. හරි. දැන් මම හිතන්නේ අපේ ෆෝමියුලා එක ලියන්න අපිට ඔක්කොම තියෙනවා. මේ තියෙන්නේ b hat එක මම b hat පැලික මෙතන. So the formula for b hat is x minus x bar into y minus y bar එකේ summation එක. ඒ කියන්නේ මෙයා. මෙයාව divide කරන්න ඕනේ x minus x bar squared එක. x minus x bar කියන්නේ මෙයා. ඒතර මේක enter කරාම මට එන්න ඕනේ. හරි අපි දන්නවනේ දැන් equation එක. මට b hat එකට එන්න ඕනේ 3.533. right. මේක තමයි අපේ b hat එක. එතකොට a hat කොහොමද හොයාගන්නේ? a hat එක හොයන්න y එකේ average එක minus කරනවා b hat into x bar. හරි. The formula for a hat is y bar එක තියෙනව නේද? ඉතින් y bar minus b hat is this guy into x bar කියන්නේ 7.6. හරි නේද? එතකොට අපි equation එක. එතකොට මට ලියන්න පුළුවන් මේක අනුව අපේ y equation එක y equals intercept එක අපි දන්නවා 7.6. ඒ කියන්නේ a hat කියන්නේ plus මෙයා plus නේ minus නෙවෙයි plus 3.533 x. මෙන්න අපේ OLS එක අනුව අපිට ගන්න හම්බුණ equation එක. මේක තමයි මේ line එක. මේ line එක. So කෙලින්ම Excel එකෙන් ගන්න පුළුවන් එක practically කරනවා නම් මෙහෙම තමයි ගන්න වෙන්නේ. right? equation එක අවශ්‍ය දේවල් අරගෙන equation එක දාලා හොයාගන්න පුළුවන්. මේ line එකෙන් තමයි අර error එක minimize වෙන්නේ. right? Is that clear? කොහොමද කරේ කියලා? අශාන් ඔව්. අශාන් එතකොට අර පොපියුලේෂන් එක රිග්‍රෙෂන් ලයින් එකක් ගත්තත් සාම්පල් එක ගත්තත් ඒ විදිහටද ගන්නෙ? මම දන්න තරම නම් එකයි. එහෙම වෙනස් වෙන තැනක් නම් අපිට කියලා දුන්නේ නැහැ ලෙක්චර්ස් වල. හරි අශාන් හරි thank you. So මේ slide එකේ තියෙන්නේ අපි දැන් කරපු Excel එකේ කරපු ඒ process එකමයි තියෙන්නේ. right? මේ තියෙන්නේ ඒ process එක 106 minus 33.5 ඒ ටික අපි ඔක්කොම හොයාගන්න. right? So then they are saying the equation of the regression line can be constructed as y hat equals 7.6 plus 3.5. මේකත් හොයාගත්තා. Then x equals 0. x 0 නම් මේකත් 0 කියන්නේ y සමානයි 7.6. The expected sales revenue is 7.6 million. right? Expected sales revenue is 7.6 million. In the first year when x equals 10 y hat is 42.9. ඒකත් අපි දන්නවනේ. right? The regression line should be used only to estimate the sales revenue resulting from the expenditure that are within the range. Okay, so what does this mean? The regression line should be used only to estimate the sales revenues resulting from the advertising expenditure that are within the range. Right? ඒ කියන්නේ මේ line එක අපි ගත්තේ year 1 ඉඳලා year 10 වෙනකන් විතරයිනේ. year 1 ඉඳලා year 10 වෙනකන් විතරයි. ඒ කියන්නේ මේ line එක අපිට demand estimate කරන්න පාවිච්චි කරන්න පුළුවන්
උපරිම year sorry year 1 එකේ ඉඳලා 10 එහා විතරයි අපි use කරේ. එතකොට ඒකේ අපේ advertising expenditure එක ගියේ මොකද්ද අපේ minimum advertising expenditure එක තිබ්බේ. advertising expense. අපේ minimum advertising expense මේකට අනුව නම් අපේ minimum advertising expense එක 9යි. නේද? අපේ minimum advertising expense එක 9යි. maximum advertising expense එක අපිට තියෙන්නේ 15යි කියලා නේද? 15. එතකොට අපිට මේ equation එක use කරලා මේ equation අපිට use කරලා demand estimate කරන්න පුළුවන් මේ 9යි 15යි අතර තියෙන advertising expenses වලට විතරයි. 8 advertising expense 8 වෙද්දිත් බලන්න පුළුවන්. මොකද ඒක 9ට ළඟයිනේ. 8 වෙද්දිත් බලන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. 15 ඉඳලා උඩට 16 advertising expense 16 වුණාමත් අවුලක් නැහැ. ඒක estimate කරන්න පුළුවන්. හැබැයි ඊට වඩා වැඩියෙන් ගියාම ටිකක් අර line එක accurate මදි වෙනවා. නේ accurate මදි වෙනවා ඒක පොඩ්ඩක්. එතකොට අපිට එතනදී පොඩි issue එකක් එනවා. මොකද මේකේ අපිට කියනවා advertising expenses බිඳුවයි. කියන්නේ x බිඳුවයි නම් අපේ sales වෙනවා 7.6 million. හැබැයි බිඳුව කියන්නේ 9ට වඩා කොච්චර දුරක් තියෙන නම්බර් එකක්ද? නේද? මෙතන තියෙන advertising expenses එක තියෙන්නේ 9. හැබැයි advertising expense බිඳුව කියන්නේ 9 ඉඳලා ගොඩක් දුර තියෙනවා. ඒ හින්දා advertising expense බිඳුව කොට sales 7.6 කියලා අපි නිකන් mathematically කිව්වට ඒක accurate නැහැ. මොකද බිඳුව කියන්නේ 9ට වඩා ගොඩක් දුරින් තියෙන නම්බර් එකක්. ඒ හින්දා මේක estimate කරන්න අපිට maximum පුළුවන් 8 ඉඳලා 16 වෙනකන් තියෙන advertising expenses විතරයි. ඊට එහයින් ගියාම ටිකක් අර model එක මේ accurate මදි වෙනවා. right? ඒ හින්දා advertising expenses බිඳුව කොට මෙහා 7.6 කියලා කියන්න පුළුවන් but it's not very accurate. ඒ නිසා ඒක අපි සාමාන්‍යයෙන් ඒ hat එක එච්චර ගණන් ගන්න නැහැ. right? කියන්නේ intercept එක තියෙන්න ඕනේ නිසා තියනවා. නැත්නම් එයාට එච්චර අපරපතල focus එකක් දෙන්නේ නැහැ. මොකද එයා x බිඳුවේදීනේ. x බිඳුවේ කියන්නේ x පටන් ගන්නේ 9 වලින් අපේ මොඩල් එක යන්නේ. ඒ නිසා බිඳුවේ තියෙන x බිඳුව කොට ටිකක් මේක මේ accurate මදි. ඒ නිසා මෙයා තියෙන්න ඕන නිසා තියනවා. නැත්නම් මෙයාට එච්චර අපි වටිනාකමක් දෙන්නේ නැහැ. right? So that's what they said. The regression line should be used to estimate the sales revenue resulting from advertising expenditure that are within the range. Advertising expenditure within the range. කියන්නේ 9 ඉඳලා 15 වෙනකන් තියෙන advertising expense වලට විතරයි මේක හරියටම නම් use කරන්න පුළුවන්. 16 වගේ එකක් වැඩිපුර නම් ඉතින් කමක් නැහැ. right? හැබැයි තව වැඩිය මේක inaccurate වෙනවා. Because of this, no much confidence can be attached to the estimated intercept. ඒ කියන්නේ මේ advertising expenditure 0 වුණාම ඒ එන sales value එකට එච්චර value එකක් දෙන්නේ නැහැ. It's less important, right? ගොඩක් දුරට ඒක වැරදි. Therefore, we concentrate only on the estimated slope coefficient. ඒ නිසා අපි ගොඩක්ම focus එක දෙන්නේ A වලට නෙවෙයි අපි focus එක දෙන්නේ B වලට. B නේ slope එක advertising expense 1 million වලින් වැඩි කරාම කොච්චර දුරට sales වැඩි වෙනවද කියන එක ඒක හොයන්න තමයි ගොඩක් දුරට අපි මේ regression එක use කරන්නේ. අර A කියන කෙනා නම් ඉතින් එච්චර වැඩක් නැහැ. එයාව accurate නැහැ ඒක. right? So we have to work a lot with B. B කියන එක්කෙනාට තමයි අපි ගොඩක්ම confidence එක දෙන්නේ. right? So yeah, so this is the line we had. right. So we will stop today with I'll discuss this part and we will continue tomorrow. මෙතන තියෙන්නේ regression analysis is based on the following assumptions. Just remember these assumptions for the exam. The error term is normally distributed. right? ඒ කියන්නේ error term එක මොනවාද
normally distributed කියන්නේ or the normal curve. Right, so this is the normal curve. So errors අපි estimate කරන්නේ මෙහෙම තමයි තියෙන්නේ, right? මෙහෙම තමයි errors ටික තියෙන්නේ. errors ගොඩාක් අර errors ලස්සනට මේ ගොඩාක් serious errors තියෙන්නේ අඩුයි. හැබැයි අර general error පොඩි errors තියෙන්නේ ගොඩාක් පොඩි error මේ medium errors තියෙනවා. අර errors නැති ගානකුත් නැහැ. කියන්නේ errors ගොඩාක් පොඩි වෙන්නේත් නැහැ. Right? So this is the frequency of the errors. Errors සාමාන්‍යයෙන් average errors ගාන ගොඩක් තියෙනවා. අර බරපතල errors උත් නැහැ. අර errors බිඳුව වෙන තැනකුත් නැහැ. It's like a normal curve, right? That is an assumption. ඇත්තට ඉතින් මේක වෙනවාද කියලා අපි දන්නේ නැහැ, but it's an assumption we make, right? The regression is based on the following assumption. The error term has a mean value of 0. කියන්නේ මේ errors ඔක්කොම අපි add කරොත් එහෙම 0 තමයි එන්නේ. For example, I think that error of course is sometimes accurate, නේද? So if you take the මං y hat ටික මෙතන දැම්මොත් එහෙම කියන්නේ sales estimated sales කියන්නේ y hat නෙමෙයි ටික y hat කියන්නේ equals 3.5 thing into the advertising expenditure value plus the intercept. So this is the මේ තියෙන්නේ actual sales, මේ තියෙන්නේ y hat. y hat. ඉතින් මේකේ error එක error මතකයිනේ formula එක error එක කියන්නේ y minus y hat. y minus y hat. errors. සාමාන්‍යයෙන් ඒකට මෙතන කියන්නේ මේකේ average එක වෙන්න ඕනේ 0යි කියලා. බලමු මේ assumption එක හරියද කියලා අපිට. නේද? errors 0 නැහැ. errors ටික 6.84 average එකක් තියෙනවා errors වල. but අපි සාමාන්‍යයෙන් assume කරන්නේ මේ errors ටික 0යි කියලා. right? ඒකට ඒ assumption එකක් තියෙනවා. but in reality errors වල mean එක ටිකක් වැඩි. It's not 0. Right? And another assumption is the error term has a constant variance in each period and for all values of x. Error terms වල variance එක, right? Error terms වල variance එක හැම period එකේම එකම variance එක තමයි තියෙන්නේ කියලා තමයි assumption එක යන්නේ. Right? කියන්නේ error minus the average error squared is constant. Right? ඒ assumption එකත් ගොඩක් දුරට weak assumption එකක්, but it is an assumption we make. Right? Another error is value of error term in one period is unrelated to the value in another period. එක period එකක තියෙන මේ error එක අනිත් period එකට බලපාන්නේ නැහැලු. Right? There's a example for that. දැන් හිතන්න මේ first year එකේ අපිට error එකක් තිබ්බා about 4 million error එකක්. ඒ කියන්නේ අපි අපේ estimate එක තිබ්බේ 4 million වලට වඩා අඩුවෙන්. right? ඒ හින්දා දැන් estimate එක තිබ්බේ 4 million වලට අඩුවෙන්නේ. ඒ නිසා අපි මොකද්ද කරන්නේ? මේ පාර අපි 4 million වැඩිපුර හදනවා. right? ඒතර මේ පාරත් තව error එකක් එන්න පුළුවන් නේද?
ඒ කියන්නේ ගිය පාර තිබ්බ error එක මේ පාර error එකත් බලපාලා තියෙනවා. මොකද අපි decision එක ගත්තේ ගිය පාර තියෙන error එක බලලානේ. ගිය පාර තිබ්බ error එක මත තමයි මේ පාරත් අපි මොනවාද sales එහෙම වැඩි මේ focus කරන්නේ. එතකොට ඒක assumption එක තිබ්බට මේක unrelated කියලා but most of the time ගිය පාර තිබ්බ error එක බලලා අපි ඒ error එක හදන්න බලනවා නේද? ඒ error එක අඩු කරගන්න බලනවා. right? So the error in one period is unrelated කියන assumption එක තියෙනවා but ඒකත් ටිකක් weak assumption එකක් තමයි අපි සලකන්නේ වෙන්නේ. right? So yeah. අපි මේ part එක එහෙනම් හෙට කරමු. Test of significance of the parameters. අදට එහෙනම් අපි මෙතනින් නවත්වමු. Is it clear මොනවා හරි questions තියනවද? I know regression පොඩ්ඩක් ආයෙත් refresh කරාම එක click වෙයි එකපාරටම බැලුවාම ටිකක් complicated මොකද hat එකක් තියෙනවා bar එකක් තියෙනවා අරක් තියෙනවා මේක තියෙන එක පොඩ්ඩක් ඉතින් පැටලෙනවා තමයි but once you get the hang of it will be okay.